හොඳයි මෙන්න 7 ශ්‍රේණිය කාලේ පාඩම. මේ කාලේ පාඩමේදී අපි මුලින්ම කතා කරන්න ඕන දශකය කියන්නේ මොකද්ද? දශකය කියන්නේ අවුරුදු 10ක කාලය. ශතකය කියලා කියන්නේ අවුරුදු 100ක කාලය. ඒ වගේම සහස්‍රය කියලා කියන්නේ අවුරුදු 1000ක කාලය. ඉතින් ඕනම වර්ෂයක් වාට දීලා ඒ වර්ෂය අයිති මොන දශකයටද මොන ශතකයටද මොන සහස්‍රයටද කියලා ඇහුවොත් ඔයාට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. 1948. ඕනම වර්ෂයක් දීලා ක්‍රිස්තු වර්ෂයක් දීලා වගේ ඇහුවොත් මේක අයිති වෙන දශකය මොකක්ද කියලා. දශකය මොකක්ද කියලා වගේ ඇහුවොත් ඔයා දශකය හොයන්නේ ඒ දීලා තියෙන වර්ෂය බෙදන්න 10න්. එතකොට ඔයාට ඕනම සංඛ්‍යාවක දශමතේ තියෙන අන්තිම කෙරවලේ එක ස්ථානයේ පිටිපස්සේ. එතන ඉඳන් 10න් බෙදද්දී එක පාරක් මේ පැත්තට පයින්න. මේ දශකය කීයද කියලා විතරක් අහුවොත් ඔයාට 194.8 ලැබුණම අපි කියනවා අවුරුදු 10 ගොඩවල් 194ක් මේ වෙද්දි සම්පූර්ණ කරලා ඊළඟ අවුරුදු 10 ගොඩෙන් තමයි අවුරුදු 8ක් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මේ යන්නේ 194 ඉවර වෙලා ඊළඟ අවුරුදු 10 ගොඩ 195 වෙනි දශකය කියලයි අපිට දශකයේ විතරක් ඇහුවොත් ලියන්න තියෙන්නේ. ඒතකොට ශතකය කියන්නේ අවුරුදු ශතකය කියන්නේ අවුරුදු 100ක කාලය කියලා අපි කතා කරා. ශතකය කියන්නේ අවුරුදු 100ක කාලය. ඒ වගේම 1948 දීලා වාට මේක කීවන ශතකයට අයිතිද කියලා බලන්න කිව්වොත් 100න් තමයි බෙදන්නේ. 100න් බෙදාදිස් මෙතන තියෙන දශමදිත එක ස්ථානෙ පිටිපස්සේ දෙපාරක් පයින්නවා මේ පැත්තට. 19.48 කියලායි උත්තරේ වෙන්නේ. එතකොට මේකේ තේරුම අවුරුදු 100 ගොඩවල් 19ක් ගිහිල්ලා ඊළඟ 100 ගොඩේ තමයි අවුරුදු 48ක් ගිහින් තියෙන්නේ. එහෙනම් මේ යන්නේ 19ට පස්සේ එන ශතකය. ඒ කියන්නේ 20 වන ශතකය තමයි මේ යන්නේ. ඊළඟට ඔයාට සහස්‍රය කියන කතාව අවුරුදු 1000ක කාලය. එන 1948 දීලා ඔයාට කිව්වොත් එහෙම මේක කීවන සහස්‍රයට අයිතිද කියලා මේක 1000න් තමයි ඔයා බෙදන්නේ. ඒ බෙදද්දී දශමදිත මෙතන ඉඳන් 1 2 3 මෙන්න මෙතනට යනවා. 1.948. ඒ කියන්නේ පළවන ඒ කියන්නේ අවුරුදු 10 ගොඩක් ඉවර වෙලා ඊළඟ අවුරුදු 10 ගොඩ තමයි මේ යන්නේ. ඒත් 948ක් ගිහින් තියෙනවා අවුරුදු. කියන්නේ දෙවෙනි 10 ගොඩ. එක 10 ගොඩක් ඉවරයි ඊළඟ 10 ගොඩ. එකට පස්සේ එන්නේ දෙක. දෙවන සහස්‍රය තමයි මේකට මේක වෙන්නේ. ඔය වගේ වෙන වෙනම ඔයාගෙන් අහුවොත් වර්ෂයක් දීලා මොකද්ද දශකය, ශතකය, සහස්‍රය කියලා ඔයාට පුළුවන් ওই විදිහට උත්තර දෙන්න. ඒත් එක්කම මෙන්න ඔයාගේ අහලා තියෙන ප්‍රශ්න වලට අපි ගියොත් එහෙම පහත් දැක්වෙන එක් වර්ෂය අයත් වන්නේ කීවෙනි දශකයටදයි ලියා දක්වන්න. ඉතින් දශකය හොයද්දී මම කිව්වා 1978 බෙදන්න දශකය කියන්නේ අවුරුදු 10ක කාලය. 10න් බෙදන්න. දශමතිත මෙතේ එක ස්ථානයේට එහා පැත්තේ තියෙන මේ තියෙන දශමතිත එක පාරක් මේ පැත්තට පැනලා ඔයාට 197.8 කියලා වෙනවා. ඒ කියන්නේ මේකේ තේරුම අවුරුදු 10 ගොඩවල් 197ක් ගිහිල්ලා ඊළඟ 10 ගොඩින් තමයි මේ අවුරුදු 8ක් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ 197 නෙමෙයි ඊළඟ එකයි වා කියන්නේ. 198 වන දශකය තමයි මේ යන්නේ. එහෙනම් මේ මෙතන තියෙන ආගේ 2004. මේ 2004 කියන වර්ෂය අරගෙන අර විදියටම ඔයාට ඕන නම් දශකය හොයන්න 10න් බෙදන්න. එතකොට මේ මෙතන තියෙන දශමිත එකපාරක් පැනලා 200.4 කියලා වෙනවා. එහෙනම් අවුරුදු 10 කොට 200ක් ගිහිල්ලා ඊළඟ අවුරුදු 10 කොට තමයි යන්නේ. එහෙනම් 200 එක්වන
දශකය කියලා තමයි ඔයා උත්තරේ ලබා දෙන්න ඕන. ඊළඟට ඔයාගෙන් අහනවා ප්‍රශ්නාංක 2 22 වන සියවසේ පළමු දිනය හා අවසාන දිනය ලියා දක්වන්න. සියවසක් කියන්නේ අවුරුදු 100ක කාලය. සියවසක් කියන අවුරුදු 100ක කාලය වෙනවා. එතකොට සියවසක් ගැන කතා කරද්දී අපි හිතමුකෝ මේ 20 වන සියවස කියලා. මේ 20 වන සියවස පටන් ගන්න 1901 සිට 2000 වෙනකම්. 2000 තෙක් තමයි 20 වන සියවස වෙන්නේ. ඒ වගේම තමයි 21 වන සියවස වෙන්නේ 2001න් පටන් ගන්න. 2001 ඉඳලා 2100 වෙනකම් අන්න අවුරුදු 100ක කාලය ওই විදිහට වෙන්නේ. ඉතින් ඔයාගෙන් අහන්නේ 22 වන සියවස. ඒක පටන් ගන්න වර්ෂය තමයි 2101 ඉඳලා 2200 වෙනකම් කාලය තමයි ඔය 22 වන සියවසට අයිති වෙන්නේ. ඉතින් ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ 22 වන සියවසේ පළමු දින සහ අවසාන දින ය කවද්ද කියලා එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් ඔය ක්‍රිස්තු වර්ෂ මේ 2101 ඉඳලා 2101 පළවෙනි මාසේ පළවෙනිදා තමයි මේක ආරම්භක දිනේ වෙන්නේ. ඒ වගේම අවසාන දිනේ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ මේකෙත් පටන් ගන්න මේ පළවෙනි මාසේ පළවෙනි අපෙන් අහන්නේ පළමු දිනේ හා අවසාන දිනේ. එහෙනම් පළවෙනි මේ තමයි ආරම්භක දිනේ. අවසාන දිනේ වෙන්නේ 2200 12 වෙනි මාසේ 31 වෙනිදා වෙද්දී මේ ශතකය නැත්නම් සියවස නැත්නම් ශතකය අවසාන වෙනවා. ඊළඟට අපි යන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. පහත් දැක්වෙන එක් වර්ෂ අයත් වන්නේ කීවන සියවසට දැයි ලියා දක්වන්න. සියවස කියන්නේ අපි කිව්වා අවුරුදු 100ක කාලය. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ දීලා තියෙන වර්ෂය 100ෙන් බෙදන්නකො. එතකොට මේ අග තියෙන දශමෙද දෙපාරක් පැනලා 19.56 කියලා වෙනවා. මේ 19 ඒ කියන්නේ 100 ගොඩවල් 19ක් මේ වෙද්දි ඉවර වෙලා ඊළඟ 100 ගොඩ තමයි යන්නේ. ඒකෙන් අවුරුදු 56ක් ගිහින්. එහෙනම් අපි කියනවා 19ට පස්සේ 20 වන සියවස කියලා. එතකොට මේ අගය මෙතන වාට දීලා තියෙනවා. එහෙනම් මේ අගය ලිව්වට පස්සේ මේකත් සියවස හොයද්දි 100ෙන් තමයි බෙදන්නේ. දශම දිත මෙතනට පයින්නවා. එතකොට 20.24 කියලා වෙනවා. එතකොට සම්පූර්ණ අවුරුදු 100 ගොඩවල් මේ වෙද්දි 20ක් ගිහිල්ලා ඊළඟ 100 ගොඩ තමයි යන්නේ. එහෙනම් 21 වන ශතකය තමයි සියවස තමයි ශතකය තමයි යන්නේ. ශතකය කියන්නේ සියවස කියන්නේ එකයි. මේ හතරවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන වර්ෂ අතරින් අධික අවුරුදු වන වර්ෂ තෝරා ලියන්න. අධික අවුරුද්දක් කියපුවම ඔයා දන්නවා පෙබරවාරි මාසයට දින 29ක් එනවා. නැත්නම් දින 28යි තියෙන්නේ. දින 365යි තියෙන්නේ. 366ක් එනවා අධික වර්ෂයකට. ඒතර මෙතනදී දැනගන්න ඕන අධික වර්ෂයක් අඳුරගන්නේ කොහොමද කියලා. අධික වර්ෂයක් අඳුරගද්දී අග ඉලක්කම වර්ෂයේ අග ඉලක්කම අග ඉලක්කම් 2 ඉතිරි නැතිව 4ෙන් බෙදේනම් එය අධික වර්ෂයකි. අධික අවුරුද්දක් වෙනවා. අග ඉලක්කම් 2 ඉතුරු නැතුව 4ෙන් බෙදෙනවා. හැබැයි අගට බිංදු 2ක් තිබුණා.
අග ඉලක්කම බිංදු දෙකක් නම් 400න් ඉතිරි නැතිව බෙදේ නම් පමණක් අධික අවුරුද්දක් වේ. එහෙනම් මතක තියාගන්න අග ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම් ඒක අධික වර්ෂයක්. නමුත් අකට බිංදු දෙකක් තිබ්බොත් ඒක 400න් බෙදුනොත් විතරයි අධික වර්ෂයක් වෙන්නේ. එතකොට මේ 1960 ක්‍රිස්තු වර්ෂ 1960 මේ 60 අරගෙන ඔයාලට පුළුවන් බෙදන්න 4ෙන්. 6ට එකක් තියෙනවා, එක් වරක් 4 4යි, තව දෙකක් ඉතුරුයි. මේ බිංදුව 15ට ගත්තම 20යි. 20ට තියෙනවා 4 වරක් 5, 5 වරක් 4 20යි. හරියටම 15යි කියලා අග ඉලක්කම් දෙක බෙදෙනවා. ඒ නිසා මේක අපි කියනවා අධික වර්ෂයකි කියලා. මේක අධික වර්ෂයක්. ඒ වගේම මේකෙත් අගට තියෙන 16. අදන්න 16 බෙදෙනවා. 16 4ෙන් බෙදපුවම 4ක් උත්තරයට එන්නේ. 4ක් 4 16. ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවා. එහෙනම් අපි කියනවා මේකත් අධික වර්ෂයකි කියලා. මේකත් අධික වර්ෂයක් වෙනවා. අද අධික වර්ෂයක් අඳුර ගන්න විදිහ තමයි ඔය. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නෙට අපි යනවා. පහත දැක්වෙන එක් දින ගණන මාස හා දින වලින් දක්වන්න කියලා කියනවා. දින කීයක් එකතු වුණාමද කීයක් ආපුවමද මාසයක් වෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕන. දින අපි දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා 28ක් තියෙනවා පෙබරවාරි මාසයට. අධික අවුරුද්දක් වෙච්ච 29ක් තියෙනවා. සාමාන්‍ය අවුරුද්දකට දින 30 31 තියෙනවා. ඒ වුණාට අපි ගණන් හදද්දී දින 30ක් කියලා පොදු අගයකට ඇවිල්ලා තමයි ගණන් හදන්නේ. එතකොට මාසයකට දින 30ක් තියෙනවා කියලායි ගන්න. ඒ වගේම මාස 12ක් එකතු වුණාම අවුරුද්දක් වෙනවා. ඔන්න ඔය ටික අපි මතක තියාගත්තොත් ඔයාට මේ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න පස්වෙනි ප්‍රශ්නයේ පහත දැක්වෙන එක් දින ගණන මාස සහ දින වලින් දක්වන්න. එහෙනම් ඔයාට මෙතන දීලා තියෙන මේ දින 100 ඔයා මාස සහ දින වලින් දක්වද්දි මේ 30 ගොඩවල්. මොකද එක 30ක් ගත්තම දින මාසයක් වෙනවා. ඒ නිසා මේ 100 ඇතුලේ 30 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න වෙනවා. 3ක්. 3 වරක් බිංදුව බිංදුවයි, 3 වරක් 3 9යි. තව මෙතන බිංදුවයි අඩු කරාම 10න් 9ක් ගියම 1යි. එහෙනම් සම්පූර්ණ දින 3 මාස 3කුයි මාස 3යි දින 10යි කියලා උත්තරේ වාට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ වාට තියෙනවා මේ දින 180. ඒකත් ඔයා බලන්න 30 ගොඩවල් කීයක් තියෙනවද කියලා. එතකොට 30 ගොඩවල් මෙතන වාට 6ක් ලැබෙනවා. 6 වරක් බිංදුව බිංදුවයි, 6 වරක් 3 18යි. දැන් හරියටම මෙතනෙන් දින ඉතුරු වෙන්නේ නැහැ. මෙතන මාස 6යි කියලා තමයි උත්තරේ වෙන්නේ. ඉතින් ඔයාගෙන් අහනවා මේ අවුරුදු 5කට මාස කීයක් තියෙනවද දින කීයක් තියෙනවද කියලා. අවුරුදු 5ක් කියපම එක අවුරුද්දකට දින 365ක් තියෙනවා. ඒ වගේම 5ක් තමයි අවුරුදු 5ක් කියලා කියන්නේ. එතකොට ඔයාට මේ ඔය කියන 365 පහෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඔක්කොම දින ගාන බලා ගන්න. පස්සරක් 25න් 5 දානවා, දෙකක් ඉතුරුයි. පස්සරක් 6 30යි 2යි 32න් 2 දානවා, 3ක් ඉතුරුයි. පස්සරක් 3 15යි 3යි 18ක්. මෙන්න 1825ක් කියලා වට දින ගාන ලැබෙනවා. එතකොට මේ දින ගාන ඔය 1825 ඇතුලේ මාස කීයක් තියෙනවද කියලා බලන්නේ 30 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලනවා. එතකොට මේ එකට 30 ගොඩවල් නැහැ, 18ට නැහැ, 182ට 30 ගොඩවල් තියෙනවා. ඒ තමයි 180ට 6ක් එනවා. 6 වරක් බිංදුව බිංදුවයි, 6 වරක් 3 18ක්. ඊට දෙකක් තමයි වට ඉතුරු වෙන්නේ. මේ 5 15ට ගත්තම 25ක් තව
ඉතුරු වෙනවා 25 ඇතුලේ 30 ගොඩවල් නැහැ. බිඳුව තමයි එන්නේ. එතකොට ඔයාට මෙතනට බිඳුව දාන්න බිඳුවරක් බිඳුවයි. එතකොට ඔයාට 25ම ඉතුරු වෙනවා. එතකොට ඔයාට මෙතනින් උත්තරේ ලියන්න පුළුවන් දින මාස 60යි දින මේ මාස 60 30 ගොඩවල් 60 මේ තියෙන දින 25යි කියලා. ඔය විදිහට උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නට යනවා. දිනකට අවම වශයෙන් රුපියල් 5 බැගින් අනිවාර්යයෙන්ම කැටයකට දමන අයෙකු පහත් දැක්වෙන එක් කාලය තුල එකතු කළ හැකි අවම මුදල සොයන්න කියලා කියනවා. දවසකට රුපියල් 5ක් දානවා කැටයට. එහෙනම් ඉස්සෙල්ලා බලන්න මාස 6ක් නේ. දින කීයක් වෙනවද කියලා. මේ මාස 6 එක මාසයකට දින 30ක් තියෙන නිසා 30න් වැඩි කරනවා. එතකොට ඔයාට දින ගාන හම්බෙනවා බිඳුවක් අකට දාලා ඔයා 3 වරක් 18 දාපුවම හරි. මේ තියෙන දින 180ක් තියෙනවා. එක දවසකට රුපියල් 5ක්. එහෙනම් දින 180 ඔයා වැඩි කරනවා මේ 5න්. එක දවසකට රුපියල් 5ක් දානවා කැටයකට. නිසා පසරක් බිඳුව බිඳුවයි පසරක් 8 40 බිඳුවන 4ක් ඉතුරුයි. පසරකේ 5 4යි 9. අන රුපියල් 900ක් ඔය විදියට එක අවුරුද්දකට වෙනවා. ඉතින් මේ අධික අවුරුද්දකදී ඒ කියන්නේ අධික 366ක් තියෙනවා කියලා දන්නවා දින. රුපියල් 5 ගානේ තමයි වෙන්නේ. එතකොට මේ දෙක වැඩි කරාම වාට උත්තරේ ගන්න පුළුවන්. පස්සරක් අය තියෙන බිඳුව 3ක් ඉතුරුයි. පස්සරක් අය 30යි ඒ 3යි 33න් 3 දානවා. ආයේ 3ක් ඉතුරුයි. පස්සරක් 3 15යි ඒ 3යි 18යි. එහෙනම් රුපියල් 1830ක් තමයි උත්තරේ වෙන්නේ. ඒ වගේම අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ මේ දින මාස අවුරුදු ප්‍රමාණ එකතු කරන්න කියලා. ඉතින් මේවා එකතු කරද්දී ඔයා දැනගෙන ඉන්න ඕන දින 30ක් එකතු වුණාම මාස ගොඩේ එකක් බවට පත් වෙනවා. ඒ මාස 12ක් වුණාම අවුරුදු ගොඩේ එකක් බවට පත් වෙනවා. අවුරුදු එකක් බවට පත් වෙනවා. මේ දින මාස අවුරුදු එකතු කරද්දී ඔයා එකතුව දාන තැනින් දාන්න එපා. මේක පොඩක් යටින් දාන්න එකතුව. හැබැයි ඒක දින ගොඩේ නම් 30කට වඩා අඩු වුණොත් 30කට වඩා අඩු වගේක් තිබ්බොත් විතරක් මෙතන දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ 9 1යි 10න් බිඳුව දානවා එකක් විතර. 2 1යි 3යි 1යි 4යි 40. මේ දින 40ක් දින ගොඩේ දාන්න බෑ. එතකොට අපි මේකෙන් දින 30ක් අයින් කරගන්න. අයින් කරගෙන 4න් 3ක් ගියාම එකයි දින 10 මෙතනට දානවා. 30ක් අයින් කරන් ඉතුරු වෙච්ච 10 දානවා. මේ 30 එක මාසයක් කියලා මෙතනට යනවා. එක මාසයක් වෙනවා දින 30. අයින් කරගත්ත දින 30. මේ 6යි 2යි 8යි 1යි 9යි. එතකොට මාස 9 දාන්න. මේ යටින් දාන්න අවශ්‍ය නැත්තේ මොකද? 12ට වඩා අඩු වගේක් වුණොත් අපිට මෙතනට දාන්න පුළුවන්. එතකොට අපි මේ දෙකත් 3යි 2යි 5යි මෙතන 1. අන්න අවුරුදු 15යි මාස 9යි දින 10යි කියලා උත්තරේ ලැබෙනවා. ඊළඟට මෙන්න ආපහු තියෙන අවුරුදු මාස දින ඔය විදිහටම ගාණක්. මම මේක ඔයාලට බාර දෙනවා හදන්න කියලා. මේ ගාන මෙතන තියෙන අඩු කරන්න. අවුරුදු මාස දින ගණන් අඩු කරන්න තියෙනවා. ඒ අඩු කරන්න තිබ්බත් ඔයාට හැබැයි අඩු කිරීමේදී ඔයා හිතන්න ඕන විදිය තමයි හොඳට බලන්න ඔයා දින 15. මේ දින 15න් දින 10 අඩු කරන්න තියෙන්නේ. 18ක් අඩු කරන්න පුළුවන්. දින 6න් 4ක් නම් පුළුවන්. මාස 6න් නම් මාස 4ක් අඩු කරන්න පුළුවන්. දැන් මාසවල ගැටලුවක් නෑ. මේ දිනවල ප්‍රශ්නයක් තියෙනවා. මේ 15කින් 18ක් අඩු කරන්න බෑ. මේ 15කින් 18ක් අඩු කරන්න බැරි නම් ඔයා කරන වැඩේ තමයි මේ මාස ගොඩෙන් එකක් ඉල්ල ගන්න. මේ මාසයක් ඉල්ලලා දින කොට දාපුවම දින 30ක් වෙනවා. ඔය ඉල්ලගත්ත 30යි තියෙන 15යි දෙන්න එකතු වෙලා 0.5යි 5යි
3 1 4 45ක් දින 45 තමයි දැන් දින 18 අඩු කරන්නේ. එතකොට 45න් අපි 18ක් අඩු කරද්දී මේ 5න් 8ක් අඩු කරන්න බෑ. 15න් 8ක් ගියාම 7යි. මෙතන තියෙන 3 එකක් ගියාම 2යි. දැන් මතක ඇතුව මෙතන 6 නෙමේ තියෙන්නේ 5 කියලා මතක තියෙනවා. එකක් ගියාම මෙහෙට. 5න් 4ක් ගියාම 1 ඔයාට ලැබෙනවා. ඒ වගේම අවුරුදු 3න් 2ක් අඩු කරන්න 1යි. එහෙනම් ඔයාට අවුරුදු 1යි මාස 1යි මේ ගාන අවුරුදු 2යි මාස 8යි දින 12 අඩු කරන්න තියෙන අවුරුදු 1යි මාස 2යි දින 15. තවත් මේ එකතු කිරීම අඩු කිරීම ගැන කතා කරද්දී මෙන්න මේ ගණන් වලින් ඔයාලට තව තේරුම් ගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ දිලීපගේ උපන්දිනය දීලා තිනවා 2003 9 වෙනි මාසේ 7 වෙනිදා. සිතුමිනිගේ උපන්දිනය දීලා තිනවා 2002 වෙනි මාසේ 4 වෙනිදා කියලා. පළවෙනි ප්‍රශ්නේ වලින් අහනවා සිතුමිනි දිලීපට වඩා කොපමණ වයසින් වැඩිදයි උපන්දිනය ඇසුරෙන් සොයන්න. ඉතින් මේ උපන්දිනය ගැන ගත්තොත් එහෙම මේ අගය උපන්දිනයේ අගය කුඩා එක්කෙනා හැම වෙලාවෙම වයසින් වැඩි. උපන්දිනයේ අගය මේ සංඛ්‍යාත්මක අගය විශාල නම් එයා වයසින් අඩු කෙනා. ඉතින් සිතුමිනි දිලීපට වඩා කොපමණ වයසින් වැඩිද? සිතුමිනි තම වයසින් වැඩි. එයාගේ උපන්දිනයේ අගය අඩුයි. එතකොට බාල කෙනා තමයි උපන්දිනයේ අගය වැඩි. හැම වෙලාවම මේ බාල කෙනා. එහෙනම් දිලීප. මේ දිලීපගේ උපන්දිනය වයසින් ඒ කියන්නේ අගය වැඩි උපන්දිනය තමයි උඩින් ලියන්නේ. 2003 9 වෙනි මාසේ 7 වෙනිදා කියලා අගේ වැඩි උපන්දිනේ උඩින් ලියනවා. සිතුමිනිගේ උපන්දිනය තමයි ඔය යටින්. ඒ කියන්නේ අඩු අගයක්. අගේ අඩු වෙලා තියෙන්නේ වයසින් වැඩිමහල් කෙනාගේ. එතකොට ඒ අගේ අපි යටින් ලියනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක අඩු කරපුවාම ඔයාට කොච්චර වැඩිමල්ද කියලා සිතුමිනි ලබා ගන්න පුළුවන්. මේ 7න් 4ක් අඩු කරන්න පුළුවන්. උත්තරේ 3ක් කියලා වෙනවා. 9න් 2ක් පුළුවන් අඩු කරන්න. 7ක් කියලා උත්තරේ වෙනවා. 3න් බිංදුවක් 3යි අනිත් ඒවා අඩු කරද්දී ඔන්න ඔයාට මේ 3 අවුරුදු වලට, මේ 7 මාස වලට, මේ 3 දින වලට වෙනවා. එහෙනම් සිතුමිනි වැඩිමල් වෙන්නේ අවුරුදු 3යි මාස 7යි දින 3කට. ඊළඟට ඔයාගෙන් අහනවා මේ 2018 මේකේ දෙවෙනි එක 2018 3 වෙනි මාසේ 31 දිනට දිලීපගේ වයසත් සිතුමිනිගේ වයසත් අවුරුදු මාස දින වලින් හොයන්න කියලා කියනවා. දැන් මේ හොයන්න යන දිනේ 2018. එතකොට මේගොල්ලන්ගේ උපන්දින 2003 9 වෙනි මාසේ 7 2002 දෙවෙනි මාසේ 4. ඊට පස්සේ හැම වෙලාවෙම අද දිනේ නැත්නම් උපන්දිනේ හොයන්න කියන්නේ මේ මොන දවසට නම් ඒ දවසේ දිනේ අගේම විශාලයි. හැම වෙලාවෙම දැන් අද දිනට වයස හොයන්න කිව්වනම් අද දිනේ තමයි උඩින් දාන්නේ. දැන් උඩින් දාන්න ඕන අපේ දිලීපගේ වයස නැත්නම් සිතුමිනිගේ වයස මේ දවසට හොයන්න ගියපුවම මේ දවසයි උඩින් ලියන්නේ. 2018 3 වෙනි මාසේ 31. ඒ තමයි උඩින් ලියන අගය. 2018 3 වෙනි මාසේ 31. යටින් ලියන්නේ දිලීපගේ වයස. දිලීපගේ වයස 2003 9 වෙනි මාසේ 7 කියලායි වෙන්නේ. ඒතකොට සිතුමිනිගේ වයස 2000 දෙවෙනි මාසේ 4 කියලායි වෙන්නේ. එතකොට මේවා අඩු කරපුවම ඔයාට හොයාගන්න පුළුවන් ඒ දෙන්නගේ වයස් වෙන වෙනම හොයාගන්න පුළුවන්. බලන්න අපිට මේ 31න් 7ක් අඩු කරන්න
පුළුවන්. ඒ නිසා අපි ඒක සාමාන්‍ය විදිහට අඩු කරනවා. 1න් 7ක් බෑ. මෙහෙන් ඉල්ලගෙන 11න් 7ක් ගියාම 4ක් වෙනවා. මෙතන තියෙන 2. බිඳුවක් ගියාම 2යි. හැබැයි මේ 3න් අපිට 9ක් අඩු කරගන්න බෑ. එතකොට අපි මේ අවුරුදු වලින් එකක් ඉල්ල ගන්නවා. අවුරුදු එකක් මාස වලට දාපුවම 12ක් වෙනවා. මේ 12ත් එක්ක එකතු වෙලා 15ක් වෙනවා. එතකොට 12යි 3යි. ඒ 15න් තමයි 9ක් අඩු කරන්නේ. මේ 15න් 9ක් ගියාම 6ක් ඉතුරු වෙනවා. දැන් අපි දැනගන්න ඕන මෙතන එකක් ගියා කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 7 කියලා. 7න් 3ක් ගියාම 4යි. 1න් බිඳුවක් ගියාම 1යි. මේවා බිඳු බවට පත් වෙනවා. එහෙනම් අපිට දිලීපගේ වයස අවුරුදු 14යි මාස 6යි දින 24යි කියලා උත්තරේ ලියන්න පුළුවන්. ඒ වගේම සිතුමිණිගේ උපන්දිනය අපිට අවශ්‍ය නම් අර කිව්ව විදියට ඒ දවස උපන්දිනේ හොයන්න ඕන දවස උඩින් ලියලා සිතුමිණිගේ උපන්දිනේ යටින් ලියන්න ඕනේ. මොකද උපන්දිනේ හොයන්න කියන දවසේ අගය වැඩි, ලොකු අගය. පොඩි අගය අඩු කරන්න. 31න් 4ක් අඩු කරන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේම මෙහෙන් ඉල්ලගෙන 11න් 4ක් ගියාම 7ක් එනවා. ඊට පස්සේ මෙතන තියෙන 2න් බිඳුවක් ගියාම 2යි. ඔයාට 3න් 2ක් අඩු කරන්නත් පුළුවන්. 1යි කියලායි වෙන්නේ. 8න් බිඳුවක් අන්න 8යි. 1න් බිඳුවක් 1යි. අන්න බීමට බිඳු ලැබෙනවා. අන්න 18යි අවුරුදු 18යි මාස 1යි දින 27ක් වෙනවා. ඒ සිතුමිණිගේ වයස. සිතුමිණිගේ වයස ඔන්න ඔය වගේ වෙනවා. ඊළඟට අපි මේකේ තුන්වෙනි කොටසට යනවා නම් සිතුමිණි දිලීපට වඩා කොපමණ වයසින් වැඩිදැයි දෙදෙනාගේ වයස් ඇසුරෙන් සොයන්න. දැන් අපි දෙන්නගේ වයස් දෙක හොයාගත්තා. ඒ දෙන්නගේ වයස් දෙක තමයි දැන් ඒ දෙන්නගේ බලද්දී වැඩිමල් කෙනාගේ වයසේ තමයි වැඩි, ලොකු, විශාල. ඒ වැඩිමල් කෙනාගේ වයස සිතුමිණිගේ වයස උඩින් ලියන්න. කොහොමත් අපි මේ දෙක එකතු කරන්න අපි මෙතනදි කරන්නේ අඩු කරන එක. ඒ නිසා ලොකු එක්කෙනාගේ වයස තමයි උඩින් ලියන්නේ. ඒ තමයි 18යි 1යි 27 තමයි උඩින් ලියන්නේ. මේ අවුරුදු ගාන, මේ මාස ගාන, මේ තියෙන දින ගාන. එතකොට මේ ඊළඟට දිලීපගේ වයස තමයි යටින් ලියන්නේ. ඒක 14යි 6යි 24යි. ඉතින් අපිට මේකෙන් මේක අඩු කරාම සිතුමිණි කොච්චර වයසින් වැඩිද කියලා හොයාගන්න පුළුවන්. එතකොට මේ 27න් 24ක් පුළුවන් අඩු කරන්න. 7න් 4ක් ගියාම 3ක් එනවා. මේ දෙකෙන් දෙකක් බිඳුවයි. 1න් 6ක් අඩු කරන්න බෑ. ඒ වෙලාවට අපි මෙහෙන් ඉල්ල ගන්නවා. ඒ අවුරුදු ගොඩකින් තමයි මේ මාස වලට දෙන්නේ. අවුරුදු එකක් දුන්නම මාස කොට 12ක් එනවා. මේ 12යි මේ 1යි 13. ඒ 13න් තමයි ඔය 6ක් අඩු කරන්නේ. 13න් 6ක් අඩු කරාම 7යි. මෙතන මතක ඇතුව 8 නෙමේ තියෙන්නේ දැන් 7. 7න් තමයි 4ක් අඩු කරන්නේ 3යි කියලා. එක එකක් ගියාම බිඳුවයි. මේ තියෙන්නේ සිතුමිණි කොච්චර දිලීපට වඩා වැඩිමල්ද? එහෙනම් සිතුමිණි වැඩිමල් දිලීපට වඩා අවුරුදු 3යි මාස 7යි දින 3කට. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඒ ගාන සම්පූර්ණ වෙන්නේ. බැලුවොත් එහෙම 10 වෙනි ගාන ශශිකාගේ වයස. ශශිකා උපන්දිනේ දීලා තිනවා 2004 8 වෙනි මාසේ 13. අහේලි ඈට වඩා අවුරුදු 1යි මාස 8යි දින 25ක් වැඩිමල්. අහේලිගේ උපන්දිනේ කවද්ද කියලා අහනවා. සමහරවිට වැඩිමල් වෙන කෙනාගේ ඒ දිනේ වටිනාකම, ඒ දිනේ අගය අඩු අගයක් ලැබෙන්නේ.
එතකොට අපිට මෙයාගේ මේ දීලා තියන්නේ ශශිකා බාල කෙනා. ඉතින් කියන්නේ මෙන්න මෙච්චරක් වැඩිමල් කියලා මේ අහේලි. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ මේ දීලා තියෙන උපන්දිනේ. ඒ තමයි ශශිකාගේ උපන්දිනේ 2004 8 වෙනි මාසේ 13. මේ තමයි දින. මේ තමයි මාස. මේ තමයි අවුරුදු. දැන් මෙතන දීලා තියෙනවා වැඩිමල් කෙනා දින 25ක්. ඒ වගේම මාස 8ක්. අවුරුදු එකක් වැඩිමල් කියලා. එහෙනම් වැඩිමල් කෙනා තමයි අහේලි. එයාගේ උපන්දිනේ මේ උපන්දිනේට වඩා අගේ නඩුයි. එහෙනම් දැන් ඔයා මේ අගේ අඩු කරන්න ඕන. එතකොට වැඩිමල් කෙනාගේ උපන්දිනේ ලැබෙනවා. එහෙනම් අපිට පේනවා මේ 13න් 25ක් අඩු කරන්න බෑ. මේ 13න් 25ක් අඩු කරන්න බෑ. එතකොට අපි කරන්නේ මේ පැත්තෙන් ඉල්ලනවා. මාසයක් ඉල්ලන්නේ. දින වෙද්දි 30ක් එනවා එතකොට. මේ දෙන්න එකතු කරනවා. මෙතන 0.3 3 3 1 4 43ක් දින ලැබෙනවා. මේ 43න් අපි 25 අඩු කරනවා. 3න් 5ක් බෑ. මෙහි 13න් 5ක් ගියාම 8ක් එනවා. මෙතන තියෙන 3 3න් 2ක් ගියාම 1යි. එතකොට අපි දැනගෙන ඉන්න ඕන මෙතන මෙහෙන් එකක් දුන්න හින්දා මෙතන තියෙන්නේ 8 නෙමෙයි දැන් 7 තියෙන්නේ. 7න් 8ක් අඩු කරන්න බැරි නිසා අපි අවුරුද්දක් ඉල්ල ගන්නවා. මේ අවුරුද්දක් ඉල්ල ගත්තම මාස වලට දාපම 12ක් එනවා. මේ 12යි 7යි 19ක් තමයි වෙන්නේ. 7යි 2යි 9යි මේ 19න් අපි 8ක් අඩු කරන්න ඕන. 9න් 8ක් ගියාම 1 1 එහෙම තියෙනවා 11ක් කියලා වෙනවා. මතක ඇතුව මෙතන එකක් ගියා කියලා මතක තියාගන්න. 3 තියෙන්නේ. 3 එකක් ගියාම 2යි. අන්න එතකොට මේ බිඳුව මේ දෙක එහෙම දාගත්තම ඔයාට අහේලිගේ උපන්දිනය ලබා ගන්න පුළුවන් 2002 11 වෙනි මාසේ 18 කියලා. හොඳයි අපි අවසාන ගානට යමු. ඒ තමයි අමිල 2012 දෙවෙනි මාසේ 13 වෙනි දින සිට 2014 7 වෙනි මාසේ 27 වන දින දක්වා ජපානයේ 2014 12 වෙනි මාසේ 17 දින සිට 2015 10 වෙනි මාසේ 5 වන දින දක්වා චීනයේ කෘෂිකර්මය පිළිබඳ පුහුණුවීම් වල යෙදී සිටියේය. ඔහු ජපානයේ හා චීනයේ පුහුණුවීම් වල යෙදී සිටි මුළු කාලය සොයන්න කියලා කියනවා. එහෙනම් වෙන වෙනම ජපානයේ යෙදිලා සිටි කාලය චීනයේ යෙදී සිටි කාලය අපි වෙන වෙනම හොයමු. මේ ගිය එයා ජපානට ගිය අවුරුද්දයි ආපු අවුරුද්දයි බලද්දී ආපු අවුරුද්දේ වටිනාකම තමයි විශාල. ඒ කියන්නේ උඩින් ලියන්න ඕන 2014 7 වෙනි මාසේ 27. ජපානට ගිය අවුරුද්ද ඒ තමයි 2012 දෙවෙනි මාසේ 13. ඉතින් මේකෙන් මේක අඩු කරාම ඔයාට කොච්චර කාලයක් ජපාන හිටියද කියලා හොයාගන්න පුළුවන්. මේ දෙක පුළුවන් අඩු කරන්න. 7න් 3ක් අඩු කරාම 4ක් එනවා. 2න් එකක් අඩු කරාම 1යි. 7න් 2ක් පුළුවන් අඩු කරන්න 5යි. 4න් 2ක් 2යි. මෙතන බිඳුවක් කියලායි වෙන්නේ. එහෙනම් අවුරුදු 2යි මාස 5යි දින 14ක් ජපානයේ ඉඳලා තියෙනවා. චීනයේ ගත්තොත් එහෙම චීනෙන් ආපු දවස 2015 10 වෙනි මාසේ 5. චීනට ගිය දවස 2014 12 වෙනි මාසේ 17. එහෙනම් මේ දෙක අඩු කරාම චීනයේ කොච්චර කාලයක් හිටියද කියලා වට හොයාගන්න පුළුවන්. පාට පේනවා 5න් 17ක් අඩු කරන්න බෑ. මෙහෙන් ඉල්ලනවා. මෙතන මාසයක් දෙනවා. මාසයක් දුන්නම දින 30ක් ලැබෙන්නේ. මේ 30යි 5යි 35. මේ දින 35න් අන්න අඩු කරනවා අර විදියටම 17ක්.
5න් 7ක් බෑ. මෙහෙන් ඉල්ල ගන්න 15න් 7ක් ගියාම 8ක් එනවා. මෙතන තියෙන්නේ 2. 2න් එකක් ගියාම 1යි. මෙතන තියෙන්නේ 9. 9න් වාට 12ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් ඉල්ල ගන්නවා එකක්. 12ක් ලැබෙනවා. මේ 12යි 9 එකතු වුණාම 21ක්. 9ට 2ක් 11 එක දාන එකක් ඉතුරුයි. එතකොට 2යි. ඔය 21න් තමයි ඔයා මේ 12 අඩු කරන්නේ. 1න් 2ක් බෑ. අපෝ 11න් 2ක් අඩු කරනවා. 11න් 2ක් ගියාම 9. මෙතන 1 තියෙන 1 එකක් ගියාම බිඳුව. දැන් මතක ඇතුව මෙතනින් එකක් ගියා කියලා මතක තියෙන්න ඕන. 10 මෙතන තියෙන 4. 4න් 4ක් ගියම බිඳුවයි. බිඳුවයි හුමයි එන්නේ. එතකොට ඒකේ ඉඳලා තියෙන මාස 9යි දින 18ක්. එතකොට අහන ප්‍රශ්නේ ඔයාගෙන් ඔය ජපානයේ චීනයේ දෙකේම කොච්චර කාලයක් ගත කරාද කියලා. ওই දෙක එකතු කරන්න ඕන. මේ අවුරුදු ගාන, මාස ගාන, දින ගාන. දැන් අවුරුදු 2යි මාස 5කුයි දින 14කුයි ජපානයේ හිටියා. අවුරුදු ගාන නම් 0යි. මාස 9කුයි දින 18කුයි චීනයේ හිටියා. ඉතින් මේ දෙක එකතු කරද්දී 30කට වඩා වැඩි වුණා. මෙතනින් 8යි 5 8යි 4යි 12න් 2 දානවා එකක් ඉතුරුයි. ඊට පස්සේ 1 1 2 1 3යි 32. 32 ලියන්නේ නැහැ අපි දින ගොඩේ. 30ක් අපි අඩු කරලා ඉතුරු දෙක තමයි මෙතනට දාන්නේ. මේ 30 අපි ගෙනියනවා මාසයක් කියලා. මාස ගොඩේ 5යි 9යි තියෙනවා ඒකත් එකතු කරනවා. 9 1යි 10යි 5යි 15යි. 15 දාන්න බෑ ඔයාට. ඒකෙන් අඩු කරනවා 12ක්. ඉතුරු වෙන්නේ 3. ඒ 3 තමයි මෙතනට දාන්නේ. අර ඉතුරු වෙච්ච 12 මේ පැත්තට ගෙනියනවා එකක් කියලා. ඒතර 2 1යි 3ක් කියලා වෙන්නේ. එහෙනම් අවසාන උත්තරේ හැටියට ඔයා ලියලා තියෙන්න ඕන දින අවුරුදු 3යි මාස 3යි දින 2ක් කියලා. ඔන්න ඔය විදිහට පිළිතුර ලියවෙන්න ඕන. හොඳයි. ඔය විදිහට ඔය ගාන සම්පූර්ණ වෙලා තියෙන්න ඕන පාඩම. දින 27යි කියලා උත්තරේ ලැබෙනවා.